නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සන්ධ්‍යා කාලේ අද දවසේ අපි සූදානම් වන්නේ පාලි ව්‍යාකරණ පාඩම් මාලාව දිනට નિયમિત වැඩසටහන ආරම්භ කරන්නට ඒ සමග අත්වැල් බඳ ගන්නට කිනිතුලාගල අරණ්‍ය සේනාසනයේ මුල් කොට සිදුවන සමස්ත ත්‍රිපිටකාගත ධර්මයේම තමාට පහසු අයුරින් ඍසි අයුරින් අධ්‍යයනය කරන්නට ක්‍රමවේදයක් දියත් වන මොහොතක ඒ සඳහා ඊටම උපකාරකයි මේ භාෂාව පිළිබඳ දැනුම භාෂා ව්‍යාකරණය පිළිබඳ හරි නිශ්චයකට බැස ගැනීම ජීවිතය අපි ගත කරද්දී බොහෝ දේ සිදු කරනවා ඒ කරන දේ පිළිබඳව මොහොතක් සිතලා බලුවොත් බොහොමයක් කටයුතු කාලික සීමාවකට යටත් වෙනවා. අදහස් කළේ ඒ තුළ සොයාගෙන යන්නේ කාලික වූ විසඳුමක්, කාලික වූ සැනසුමක්, සතුටක් කාලිකයි. අපි බොහෝ දෙනෙක් කරන දේ පිළිබඳ විමසුවොත් නමුත් මෙබඳු අධ්‍යයනයක් නැත්නම් pāli භාෂා අධ්‍යයනයක් ඒ වගේම සූත්‍ර විනය අභිධර්ම ආදී මේ ථේරවාද ධර්මයේ පිළිබඳ කරන අධ්‍යයනයක් එබඳු කාලික රාමුවකට යටත් වන්නේ නැහැ පදනම් වන්නේ නැහැ ජීවිතයක දෙකක යහපත නැත්නම් නිවැරදි වූ මාර්ගෝපදේශනයක් එතනින් කෙලවර වන්නේත් නැහැ ධර්මක අවසාන හරයක් තියෙනවා නම් ඉලක්කයක් තියෙනවා නම් එතනට යන්නටම මේ අද දරන මේ වෙහෙස මොහොතක් විනාඩි කිහිපයක් වන්නට පුළුවන්. හැබැයි ඒක මහා උපකාරයි. එනිසා ඒ පිළිබඳ කල්පනා කරමින් මේ භාෂා අධ්‍යයනයේ යෙදෙන්නට ඕන. පැවිදි වේවා, ගිහි වේවා සියලු දෙනාම ඒ කරුණත් සිහිපත් කරගනිමින් අපි අද දවසේ નિયમિત පාඩමට පිවිසෙමු. අවසාන වශයෙන් අපි කතා කරලා තියෙනවා නාම විභාගය කියන පරිච්ඡේදය ආරම්භ කරලා නාම පද යටතේ සර්වනාම පිළිබඳ යම් පමණකට විස්තර විග්‍රහයක් සිදු කළා මෙතන අන්තර්ගතයේ අනුව ඒ තුළ අපි විශේෂයෙන් ය ශබ්දයේ වර්ණගීම පුල්ලිංග ඉත්තිලිංග නපුංසක ලිංගුවන්හි පුල්ලිංග අවස්ථාවේදී පුරුෂ ශබ්දයට යම් සමානත්වයක් තිබෙනවා නමුත් සියල්ලෙන් සියල්ල නොවේ ඒක නිසා අපි කියවා අන්නේ විශේෂ තැන් ටික හරියට හඳුනාගෙන ඒ ටික මතක තියාගත්තොත් මේ ශබ්ද ටික පහසුවෙන් මතක තියාගන්න පුළුවන් නේද බලන්න එක ශබ්දයක් කියන්න සබ්බ ශබ්දයෙන් දාලා කියන්න බලන්න ලිංගු තුනටම සබ්බෝ බහුවචන සබ්දේ ද්විතීය ඒකවචන සබ්බා බහුවචන සබ්දේ තතිය ඒකවචන
සබ්බේන බහුවචන සබ්බේහි සබ්බේහි චතුත්ථි ඒකවචන සබ්බස්ස සබ්බස්ස බහුවචන සබ්බාන සබ්බේසං යස්ස යේසං යේසානං කියන එක සබ්බේසං සබ්බේසාන පංචමී ඒකවචන සබ්බම්හා සබ්බස්මා බහුවචන සබ්බේහි සබ්බේහි චට්ඨි ඒකවචන සබ්බස්ස බහුවචන සබ්බේසං සබ්බේසාන සප්තමී ඒකවචන සබ්බම්හි සබ්බස්මි බහුවචන සබ්බේසු හරණ ඒකවචන සබ්බේන සබ්බේහි සබ්බේහි ඉතින් ඒක කොහොමද එන්නේ? ඉතිලින්ද පඨම සබ්බා සබ්බා සබ්බායෝ ဒုတိယ සබ්බං සබ්බා සබ්බායෝ තතිය සබ්බාය සබ්බාභි සබ්බාහි චතුත්ථි යස්සායාය සබ්බා සබ්බාය සබ්බස්සා සබ්බාය සබ්බස්සා සබ්බාය සබ්බස්සාන සබ්බාසං සබ්බාසාන පංචමී සබ්බාය සබ්බාභි සබ්බාහි ඡට්ඨි සබ්බස්ස සබ්බස්සා ඉතින්ග සබ්බස්සා සබ්බස්සං සබ්බාසාන චටි කොහොමද එන්නේ? සබ්බස්සා සබ්බාය සබ්බාසං සබ්බාසාන නේ. සප්තමි සබ්බාසං සබ්බාය සබ්බාසු ඔව් කරණි සබ්බාය සබ්බාභි සබ්බාහි ඔව් නපුංසක ලිංගුවේ නපුංසක ලිංග සබ්බං පඨම සබ්බං සබ්බා සබ්බානි සබ්බං සබ්බේ සබ්බානි පඨම සබ්බං සබ්බේ සබ්බානි ဒုတိ ය සබ්බං සබ්බේ සබ්බානි තතිය සබ්බේන සබ්බේහි සබ්බේහි චතුත්ථි සබ්බස්ස සබ්බේසං සබ්බේසාන පංචමී සබ්බම්හා සබ්බස්මා සබ්බේහි සබ්බේහි ඡට්ඨි සබ්බස්ස සබ්බේසං සබ්බේසාන සත්තමී සබ්බම්හි සබ්බස්මි සබ්බේසු කරණ සබ්බේන සබ්බේහි සබ්බේහි ඒ විදිහට තමයි එන්නේ නේද? අඤ්‍යතර කියන්නේ ඇයි? අඤ්‍යතරෝ පුරුෂෝ කියව? එක්තරා ඔව් එක්තරා පුරුෂයෙක් නේද? අප්‍රකට පුද්ගලයෙක් ගැන කියන්නේ. අඤ්‍ය කියන්නේ අනෙක් කියන අදහස. අපර කීවොත් අන්‍ය බටහිර දෙස පසු. ඔව්. ඊතර දෙදෙනාගෙන් අනික. ඔව්. හතර දෙදෙනාගෙන් කවරේ. ඔව්. උභය දෙදෙන. කතම බොහෝ දෙනාගෙන් කවරේ. ඔව්. කවර නේද? එක කතර කතම ඔය තුන එකිනෙකට එකක් සම්බන්ධයි නේද? එතන ක කියන්නේ කවුරු හරි පුද්ගලෙක් වහන්නේ කෙනෙක් වහන්නේ. කතර කිව්වොත් දෙදෙනාගෙන් දෙදෙනෙකුගෙන් කෙනෙක්වයි තෝරන්න හදන්නේ. කතම කිව්වොත් බොහෝ දෙනෙකුගෙන්. මොකද හේතුව අපිට එනවා ඔය විශේෂයේ තරතම ඉස්සිකීට්ඨහ කියලා. විශේෂණ පදයක් අර ඒ විදිහට
තවත් එකක් හා සංසන්දනය කරද්දී අන්න සංසන්දනයකට අවස්ථාවක්. මෙයාට වඩා මෙයා උසයි. උච්චතර නේද? දැන් මෙතන පෑන් දෙකක් තියෙනවා. අපි කිව්වොත් මේක පෑනක් අනිකට වඩා උසයි කියලා නේද? උච්චතර මේ වඩාත් උස කෙනා උච්චතර. අන්න දෙකකින් එකක් තෝරන්නට කියන්නේ. උච්චතම කියලා කිව්වොත් මෙතන පෑන් රාශියක් තියෙනවා කියලා හිතුවොත් පෑන් 5ක්ද 10ක්ද ඒ සියල්ල අතරින් මෙන්න මේ පෑන උච්චතම උසම පෑන. ඒක නිසා ඒ තම තර ප්‍රත්‍යයදීම ඒ විදිහට යම් පමණක අවබෝධයක් ලබා ගන්න. ඊළඟට පර කියන්නේ අන්‍ය පසු. ඒක එක්තරා. ඔය විදිහට තමයි ඉන්නේ. ඊට පස්සේ කතා කළා විශේෂයෙන් චතුත්ථ චට්ටි ප්‍රයෝග කිහිපයක් මෙතනදී නැති අඤ්ඤතර ඊතර ශබ්දයන් හා සම්බන්ධව. ඊළඟට පුල්ලිංග අවස්ථාවත් කිහිපයක් පුබ්බ පරාපර පද සම්බන්ධව කතා කළා. එහෙම කියලා අපි සර්වනාමයේ යෙදීම් අවස්ථා දෙකක් කතා කළා. අර ප්‍රධාන නාමයේ එක විශේෂ කරන්න පුළුවන්. මේ විශේෂණ පදයක් ලෙස සරනාමයක් දෙන්නට පුළුවන්. එමෙ නැතිනම් නාමයක් වෙනුවට සරනාමයක් යෙදෙන්නට පුළුවන්. මේ අවස්ථා දෙක තමයි අපි ප්‍රමුඛ වශයෙන් හඳුනාගන්නේ. ඒක නම් පැහැදිලිනේ. තවත් පැහැදිලි වෙනවක අභ්‍යාසය කළාම අපි අභ්‍යාස කරමු. අභ්‍යාසාංක 18 සිංහලට නැගිය යුතුයි කියන්න බලන්න. 1 සබ්බේසං නත්තාරෝ පඤ්ඤවන්තෝ න භවಂತಿ සියල්ලන්ගේ මුනුගුරෝ නුවණැත්තෝ නොවෙත්. ඔව්. පද විග්‍රහය සබ්බේසං ත්‍ට්ඨි බහුවචනයි නත්තාරෝ පඨමා බහුවචනයි පඤ්ඤවන්තෝ පඨමා බහුවචනයි න නිපාතයක් භවಂತಿ වර්තමාන කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයි. ඔව්. එතනදී නත්තාරෝ පඤ්ඤවන්තෝ මේ එකම නත්තාරෝ සම්බන්ධයමයි පඤ්ඤවන්තෝ කියලා කියන්නේ නේද? අර විග්‍රහ කිරීමක්. ඒක නිසා ඒ සමවිභක්තියට ඇවිල්ලා තියෙන්නේ. පඨම විභක්තියෙන් ඒ රූප දෙකම තියෙන හේතුව ඒකයි නේද? එතකොට මේ වාක්‍යයේ මොකද්ද තියෙන මේ පාඩමට අදාළ? සබ්බේ සංනේද? සර්වනාමයක් තියෙනවා. ඊළඟ වාක්‍ය 2 සබ්බා ඉද්ධියෝ වාපියං නහත්වා පදුමානි කිලන්දිත්වා ආගච්ඡන්තු සියලු ස්ත්‍රීහු රැවිනා පියුම් කැලෙඳ ආවෝය. ඔව්. සබ්බා ඉද්ධියෝ පඨමා බහුවචනයි වාපියං සප්තමි ඒකවචනයි නහත්වා පූර්ව ක්‍රියාව පදුමානි ද්විතිය බහුවචනයි කිලන්දිත්වා පූර්ව ක්‍රියාව ආගච්ඡන්තු අතීත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදය. ඔව්. ඒ වාක්‍ය සර්වනාම මොනවද තියෙන්නේ? සබ්බා. සබ්බා. එච්චරයි තියෙන්නේ නේද? එච්චරයි. එතන සර්වනාමයේ මොකක් හිටියද ක්‍රියාත්මක වන්නේ? විශේෂණ පදයක්. විශේෂණ පදයක් නේ. ඊළඟ වාක්‍ය 3 වාණිජෝ සබ්බං ධනං යාචකානං දත්වා අඤ්ඤං රට්ඨං අගමි වෙලෙන්දෝ සියලු ධනය යාචකයන්ටදී අන්‍ය රටකට ගියේය. වාණිජෝ වෙලෙන්දා ගියේය. වාණිජෝ පඨම ඒකවචනයි සබ්බං ධනං ද්විතිය ඒකවචනයි යාචකානං චතුර්ථි බහුවචනයි දත්වා පූර්ව ක්‍රියාවක් අඤ්ඤං රට්ඨං ද්විතිය ඒකවචනයි අගමි අතීත කාල පඨම පුරුෂ ඒකවචන ක්‍රියාපද. ක්‍රියාව. මේ වාක්‍ය මොනවද? සර්වනාම. සබ්බං අඤ්ඤං. අඤ්ඤා. ඒ පද දෙකම ඉදිරිය තියෙන්නේ විශේෂණ විදියට. ඊළඟ වාක්‍ය 4 මාතා උභයා සම්පි දීතරාණං වත්තානි කිනිත්වා දදිස්සති. මව දුවරුන් දෙදෙනාට
දෙදෙනාටම වස්ත්‍ර මිලටගෙන දෙන්නීය. ඔව් මිලටගෙන දදිස්සති දෙන්නීය නේද? දෙන්නීය. කොහොමද ඒකේ පද විග්‍රහය? මාතා පඨමා ඒක වචනයි උභයාසං ဒုတိ යයි ඒක වචනයි. නෑ. උභයාසං දීතරාණං. ඔව්. චතුර්ථි බහුවචන. ති නිපාතයක් වත්තානි ဒုတိ ය බහුවචනයි. කිනිත්වා පූර්ව ක්‍රියාව දදිස්සති අනාගත කාල පඨම පුරුෂ ඒක වචන ක්‍රියාපදයක්. ඔව්. ඒ වාක්‍යයේ සර්වනාම උභයාසං කියන ඔව් එතන උභයාසම්පි කියන තැන සංධියක් තියෙනවා. උභයාසම්පි දීතරාණ. එතනදී සංධිකාරයක් වෙලා තියෙනවා. එතකොට පද වෙන් කරගන්නට ඕන මේකේ. උභයාසං අපි දීතරාණ කියලා. උභයාසං අපි දීතරාණ. මැද්දට මේ විදිහට අපි කියලා නිපාතයක් ආවට මේ උභයාසං කියන පදේ සම්බන්ධ වන්නේ දීතරාණ නේද? ඒක නිසා අර්ථ ගණෙද්දී උභයාසං දීතරාණං අපි කියලා ගත්තා නම් හරි. දියණියන් දෙදෙනාටම අපි කාර්යයෙන් කියවෙන්නේ නේද? මොන කියන අදහස? මේ උභය කියන සර්වනාමයෙන් තමයි හැදලා තියෙන්නේ. උභය කියන සර්වනාමය. ඒ සර්වනාමයේ ප්‍රධාන නාමය විශේෂණය කරනවා නේද? විශේෂණ කරන අවස්ථාවක් තමයි සර්වනාමයක මේ යෙදලා තියෙන්නේ. එහෙමත් අවස්ථා අපි දෙකක් ඉවර නේද? මේ තියෙන්නේ මොන අවස්ථාවද? තුල්‍යාධිකරණ අවස්ථාව. තුල්‍යාධිකරණ. එහෙම නැත්නම් මේකටම කියනවා සමානාධිකරණ අවස්ථාව. අනෙක් අවස්ථාව තමයි භින්නාධිකරණ. තුල්‍යාධිකරණ අවස්ථාවට මේකම ගත්ත හැකි. උභයාසං දීතරාණ. මේක අපි කියව නේද? ඒක නිසා කල්පනා කරලා බලන්න මේ පද දෙකේ ලිංග සමානයි, විභක්ති සමානයි, ඒකවචන බහුවචන භාවය සමානයි. ඊළඟට භින්නාධිකරණ අවස්ථාවක් අපට ආවනේ ඔය වාක්‍යවල. සබ්බේසං නත්තාරෝ. සබ්බේසං නත්තාරෝ. නේද? නත්තාරෝ කියන පදේ විශේෂණ කරනවා මේ සබ්බේසං කියන පදේ. හැබැයි සබ්බේසං කියන පදේ ලිංග වශයෙන් සමාන වුණත් විභක්ති වශයෙන් වෙනස් නේද? විභක්ති වශයෙන් වෙනස්. මෙතනදී භින්නාධිකරණ වෙලා තියෙන්නේ විභක්ති වෙනස්. මේ තියෙන චට්ටි විභක්තිය. නත්තාරෝ කියන්නේ පඨමා විභක්තිය. ඒක නිසා ලිංග සමානයි, ඒකවචන බහුවචන භාව සමානයි. හැබැයි විභක්තිය අසමානයි. ඒක නිසා මේ ප්‍රයෝගයට අපි කියනවා භින්නාධිකරණ අවස්ථාවක් කියලා. තේරුම් ගන්න උඩින් කියවේ තුල්‍යාධිකරණ අවස්ථාව, දැන් කියවේ භින්නාධිකරණ අවස්ථාව. ඊළඟ වාක්‍ය කෝ නදියා වාපියාත
අන්තරා ධේනුම් හරති. කවරෙක් ගඟටත් ලවටත් අතරෙහි දෙනව ගෙන යයිද? ඔව්. දෙන මේ ධේනුම් දෙන කීවත් ප්‍රමාණවත්. දෙනව කියලා වකාරයක් විශේෂයෙන් අවශ්‍ය නැහැ. දෙන. කෝ පඨමා ඒක වචනයි. නදියා චට්ටි ඒක වචනයි. වාපියා චට්ටි ඒක වචනයි. ච නිපාතයක් අන්තරා නිපාතයක් ධේනු ද්විතිය ඒක වචනයි. හරති වර්තමාන කාල පඨම පුරුෂ ඒක වචන ක්‍රියාපදයි. ඔව්. සර්වනාම කෝ අන්තරා කෝ අන්තරා කියන පද දෙකම. ඔව්. කෝ කියන පදේ විශේෂත්වය මොකද්ද මෙතනදී? ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ප්‍රශ්නාර්ථවාචී සර්වනාමයක් නේද? ක කියන සර්වනාමය දෙන්නේ බොහෝ කොට ප්‍රශ්නයක් විමසන්නට. ප්‍රශ්නයක්. ඒක නිසා ක කියන ශබ්දයෙන් හැදෙන කෝ, කා, කිං, කතරෝ, කතමු නේද? ඊට පස්සේ කුත්ත, කොහිද? කදා නේද? ඔන්න ඔය විදිහට කුතෝ බොහෝ සර්වනාම අපට හදා ගන්නට පුළුවන්. නැත්නම් මේ කියන සර්වනාමේ පාද කරගෙන බොහෝ ප්‍රශ්නාර්ථවාචී පද හදා ගන්නට පුළුවන් ක ශබ්දේ මුල් කරගෙන. ඒ නිසා ඒක මතක තියාගන්න. ඊළඟට අන්තරා කියන්නේ මොකද්ද මෙතන? අතර. ඔව් අතර. අන්තරා කියන්නේ නිපාත පදයක්. සර්වනාමයක අපි ලක්ෂණය කියේ මොකද්ද? ඒක සර්වනාමයේ මූල අවස්ථාවේදී ලිංගුවක් නෑ. හැබැයි සර්වනාම අපිට ලිංග වලට දැන් ය ශබ්දය පුල්ලිංගදී යෝ කියලා වර්ණගෙනවා. ඉත්තිලිංගදී යා කියලා වර්ණගෙනවා. නපුංසකයේදී යං කියලා වර්ණගෙනවා. නේද? ওই විදිහට ලිංගු තුනේ ඒකවචන බහුවචන භාවයෙන් යුතුව වර්ණ ගන්න පුළුවන්. ලිංග විභක්ති වචන භජනය කිරීමක් තියෙනවා. මෙතනදී අන්තරා කියන්නේ නිපාතය. හොඳ අන්තරා ওই නිපාතය ඔහොමම තමයි. ඊළඟ වාක්‍ය අය කස්ස පුත්තෝ දත්තිනම් දිසං ගන්ත්වා වීහිං ආහරිස්සන්ති. ආහරිස්සති. කවරෙකුගේ පුත්‍රයා දකුණු දිශාවට ගොස් වී ගෙනෙන්නේද? ඔව්. කස්ස චට්ටි ඒක වචනයි. පුත්තෝ පඨමා ඒක වචනයි. දක්ඛිනං දිසං ද්විතිය ඒක වචනයි. ගන්ත්වා පූර්ව ක්‍රියාව. වීහිං ද්විතිය ඒක වචනයි. ආහරිස්සන්ති අනාගත කාල පඨම පුරුෂ ඒක වචන ක්‍රියාපදයි. ආහරිස්සති ඒක වචන ක්‍රියාවක් නේද? ඒ වාක්‍යයේ මොනවද තියෙන්නේ? සර්වනාම. කස්ස. එතනදී ගන්පා කියන ක්‍රියාව දෙස බලාගෙන තමයි දක්ඛිනං දිසං කියලා ဒုတိ ය විභක්තියෙන් තියෙන කර්මයක් නේද? එක කර්මයක්. ඊළඟට වීහිං කියන්නේ ආහාරිස්සති කියන ක්‍රියාව දිහා බලාගෙන පිටපු කර්මයක්. කර්මපද වෙන වෙනම දෙකක් තියෙනවා හේතුව ක්‍රියාපදත් ඔය වාක්‍යයේ එක පදයක් පූර්ව ක්‍රියාව හැටියට තියෙනවා අනිත් පදේ අවසාන ක්‍රියාව හැටියට තියෙනවා. ඊළඟ වාක්‍ය 7 යේ පාපානි කරුන්ති තේ නිරයේ නිබ්බත්තිත්වා දුක්ඛං ලබ්ධිස්සanti. යම් කෙනෙක් පව් කරත් ඔහු නරකයේහි ඉපිද දුක් ලබන්නෝය. දුක් ලබන්නෝය එහෙම තමයි එන්න තියෙන්නේ. කොහොමද මේ වාක්‍ය විග්‍රහය? යේ පඨමා බහුවචනයි. පාපානි කරොන්ති ද්විතිය බහුවචනයි. තේ පඨමා බහුවචනයි. නිරයේ සත්වනි ඒක වචනයි. නිබ්බත්තිත්වා පූර්ව ක්‍රියාවක්. දුක්ඛං ද්විතිය ඒක වචනයි. ලබ්ධිස්සanti අනාගත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයි. ඔව්.
ඒ වාක්‍ය මොනවද සර්වනාම? යේ තේ. අන්න. යේ තේ නේද? යේ කියන දැන් යේ පාපානි කරොන්ති කියපුවාම ඒකෙන් නිශ්චය කිරීමක් නැහැ නේද? ස්ථිරවම මෙන්න මේ අර්ථයයි කියලා නියමාර්ථයක් දෙන්නේ නැහැ. යේ යස්මින් සමයේ කියපුවාම හරියටම මොහොතක් කියන්නේ නැහැ. අනේ වගේ මෙතනත් යේ කියද්දී ස්ථිරවම කියන්නේ නැහැ මෙන්න මෙයයි කියලා. හැබැයි තේ කියන පදෙන් එක කියනවා. නැත්නම් තේ කියන පදෙන් ගන්නේ අර කියන යේ පාපානි කරොන්ති. අන්න ඒ පිරිසයි ගන්නෙ. ඒ වගේ විග්‍රහ අපට පෙළට අටුවාවට ගිහපුවාම හම්බ වෙනවා. ඊළඟ වාක්‍යය ආසං දීතරෝ වනංහා දාරුණි ආහාරිත්වා ඕදනං පටිච්චසන්ති. කවුරුන්ගේ දුවරු වනයෙන් දර ගෙනවිත් බත පිටින්නෝද? ඔව්. ආසං ඡට්ඨි ඒකවචනයි. ඔව්. කාසම් මොකද්ද ලිංගුව එතනද? ආසං මේ ඉතිලිංග බහුවචන. ඉත්තිලිංග බහුවචනයක්. දීතරෝ පඨමා බහුවචනයි. වනංහා පංචමී ඒකවචනයි. දාරුණි ද්විතියා බහුවචනයි. ආහාරිත්ව පූර්වක්‍රියාවක්. ඕදනං ද්විතියා ඒකවචනයි. ප්‍රතිසන්ති අනාගත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ක්‍රියාව. ඒකේ සර්වනාම කාසං කියන පදේ. ඔව්. කාසං නේද? අන්න ඒක ප්‍රශ්නයක් විමසන්නේ. ඒකයි අවසාන වෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණේ නේද? කාසං. ක ශබ්දයෙන් බොහෝ කොට අපි මුලින් කිව්වේ හැදෙන්නේ ඒ විභක්ති වල වර්ණන් වෙන ඒකවචන බහුවචන රූප ප්‍රශ්නයක් විමසන්නටම තමයි බොහෝ කොට අපි පාවිච්චි කරන්නේ. ඊළඟ 9 කතරේන මග්ගේන සෝ පුරිසෝ නගරං ගන්තා භණ්ඩානි කිනි. කවර මගකින් ඒ පුරුෂයා නුවරට ගොස් බඩු මිලදී ගන්නේද? කිනි මොකද්ද කාලය? ගත්තේද අතීත කාලිකයි. ඒක කොහොමද එන්නේ? කතරේන මග්ගේන කරණ විභක්ති ඒකවචන. සෝ පුරිසෝ පඨමා ඒකවචන. නගරං ද්විතියා ඒකවචන. ගන්තා පූර්වක්‍රියාවක්. භණ්ඩානි ද්විතියා බහුවචන. කිනි අතීත කාල පඨම පුරුෂ ඒකවචන ක්‍රියාපදයක්. ඔව්. සර්වනාම කතරේන සෝ කියන එක ඒ වචන ඉස්සරහට හම්බෙන්නේ. තාම හම්බුනේ නැද්ද? ත ශබ්දේ වර්ණන් වෙන්නේ නැද්ද? මේකෙන් පස්සේ පාඩමනේ. ඔව්. එතන එතකොට සෝ කියන්නේ ත ශබ්දයේ පුල්ලිංග අවස්ථාව. සෝ හෙතම කියන අදහස නැත්නම් ඒ කියන අදහස. ඒ පුරුෂයා පුල්ලිංගාර්ථයක් තමයි එතනදී දෙන්නේ පුරුෂ ලිංගාර්ථයක්. ඊළඟට කතරේන සර්වනාමයන් කතර ශබ්දේ කරණ විභක්ති අවස්ථාව නේද? ඊළඟ වාක්‍ය 10 ඉතරා ධාරිකා වංශාය හත්හා චුප්පානි ගහෙත්වා තේතියන් පූජේති. අනෙක් දැරිය ස්ත්‍රියගේ අතින් මල්ගෙන චෛත්‍යයට සිදුවාය. ඉතරා ධාරිකා පඨමා ඒකවචනයි. වනිතාය ඡට්ඨි ඒකවචනයි. හත්හා නේද? හත්හා ගහෙත්වා. ඒ ක්‍රියාවත් එක්ක සම්බන්ධ කරලා බලන්න. අපි කාරක යටතේ කතා කරේ. ක්‍රියාවත් එක්ක ඔය පදේ සම්බන්ධ කරලා බලන්න. ඔක කාරකේ මොකක්ද එන්නට ඕන කියලා. වනිතාවගේ අතින් ගෙන කියන අදහස නේද? හත්හා කරණ විභක්ති අර්ථයක්ද කියවෙන්නේ. දැන් ඔතන බලන්න
ඊතරාධාරිකා කියන්නේ එක් පුද්ගලයෙක්. වනිතා කියන්නේ තව කෙනෙක්. දැන් උතන මල් තියෙන කාටේද මුලින්ම? එහෙමයි. මෙතන මේ සංස පඨම බහුවචනේ තියෙනවා. පූජේසි පඨමා නෙමෙයි. අවසාන ක්‍රියාව පූජේසි. නේද? පිදුවාය කියන අදහස. එහෙනම් ඒ කාදිහා බලලාද අවසාන ක්‍රියාව පිටවල තියෙන්නේ ඊතරාධාරිකා ඉතිරි දැරිය. දැරියෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනා අතරින් එක්කෙනෙක් අයින් කරනවා. දැන් ඉතුරු වෙන කෙනා අන්න ඒ දැරියෝ කියන්නේ. ඊතරා කියන වචනේ අදහස එහෙම අර හරියට දරා ගන්න. ඒකෙන් කියවෙන්නේ මේ දෙන්නෙක් ඉඳිද්දි එක්කෙනෙක් නෙමෙයි අනික් කෙනා. ඉතිරි කෙනා කියන අදහස. වනිතාය හත්හා පුප්පහානි ගහෙත්වා මේ යම් කාන්තාවකගේ අතින් කියන අදහස තියෙනවා. ඒ කියන්නේ ඒ කාන්තාවගේ අතේ මල් තිබිලා තියෙනවා. ඒ අතින් වෙන් කරගෙන ඔය මල් ටික අරන් තියෙනවා. ඒක නිසා මල් ගැනීමේ සීමාවක් ඔය කියන්නේ. ඒ කියන්නේ ගැනීම නම් වූ ක්‍රියාවට සීමාවක් මර්යාදයක් පනවනවා. ඔය කියන අත. ඒක නිසා හත්හ කියන්නේ පංචමී ඒකවචන ඒකත් මේ පුල්ලිංග වලින් තියෙනවා. ඔව් පුල්ලිංග අවස්ථාවක් තියෙනවා. ස්ත්‍රීලිංග වාක්‍යයක් එකේ දෙනකොට ඒක ස්ත්‍රීලිංගයට හරියන්නේ නෑ. හත් කියන શબ્දය අපි බලන්නට ඕනේ. එහෙමයි. හත් කියන එක පුල්ලිංග වල මුලදීම පාඩමේ හම්බුනේ. සත්තා පංචමී ඒකවචනයි. උත්ථාන ဒုတိ ය බහුවචනයි. ගහිත්වා පූර්වක්‍රියාව. තේතියන් ဒုတိ ය ඒකවචනයි. පූජේසි අතීත කාල පඨම පුරුෂ ඒකවචන ක්‍රියාපදය. ඔව්. එතන චෛත්‍යයට පිදුවාය, චෛත්‍ය පිදුවාය, පුප්පානි ගහෙත්වා. එතරම් මල් චෛත්‍යයට පූජා කරලා තමයි ගොඩක් ගැලපෙන්නේ නේද? අපි එහෙම ගමු ඒ වාක්‍ය. ඒ වාක්‍යයේ එතකොට සර්වනාම පද තියෙනවා ඊතරා. තව තියෙනවද? ඊතරා. පරේසං ධනං අඤ්ඤං වා ගන්හිතුම් මා චින්තේත. පරේසං ධනං ධඤ්ඤං වා ගන්හිතුම්. පරේසං ධනං ධඤ්ඤං වා ගන්හිතුම් මා චින්තේත. අනුන්ගේ ධනය හෝ ධාන්‍ය ගැනීමට නොසිතව. ගන්ට මා චින්තේත නොසිතහු. ඒ වාක්‍ය කාර්තෘ කවුද? බණ පද විග්‍රහය කියන්නේ? මේක කල්පෘ මෙතන පෙන්නලා නැහැ. පෙන්නලා නැහැ. පුරුෂ බහුවචන. ඔව්. කොහොමද තේරුම් ගත්තේ ඒක? ක්‍රියාව දිහා චින්තේතහ කියන ක්‍රියාව විග්‍රහ කරගත්තොත් කාලේ වර්තමාන කාලයි පුරුෂේ මධ්‍යම පුරුෂය නේද? ඒකවචන බහුවචන භාවයේ බහුවචනයි. අපි දන්නවා මධ්‍යම පුරුෂ බහුවචනේ තුම්හි පදේ තියෙන. ඒක නිසා කර්තෘ තුම්හි. ඒ වාක්‍ය විග්‍රහය කොහොමද එන්නේ? පද විග්‍රහය පරේසං ෂට්ටි බහුවචනයි. ධනං ධඤ්ඤං දෙකම ဒုတိ ය ඒකවචන. වා නිපාතය ගන්හිතුම් කුමන්ත ක්‍රියාව මා ඒත් නිපාතය චින්තේත වර්තමාන කාල මධ්‍යම පුරුෂ බහුවචන ක්‍රියාපද. ඔව්. ඒ වාක්‍යයේ වා කියන නිපාතය පරිවර්තනයේදී ගන්නට ඕන පරේසං ධනං වා ධඤ්ඤං වා කියලා ওই තැන් දෙකෙදිම අපි සිංහල පරිවර්තනය ගන්නට ඕනේ. ධනය හෝ ධාන්‍ය හෝ ගන්හිතුම් නැත්නම් ගහිතුම් ගන්ට මා චින්තෙහෙත සිතන්නට හැම එපා. නොසිතහු කියලා කියන්නේ. ඊළඟ වාක්‍ය 12 අපරෝ අඤ්ඤස්සං වාපියං නහත්වා උබ්බාය විකාය නගරං පාවිති. ඔව්. අන්‍ය තෙමි
අනෙක් වැවෙහිනා පූර්ව දිශාවෙන් නුවරට පිවිසුනි. නුවරට පිවිසුනි. පිවිසුනි. ඔව්. පිවිසියේය කෝකත් හරි. පද විග්‍රහය අපරෝ පඨමා එක වචනයි. අනිත්‍යං ဒုတိ ය එක වචනයි. ဒုတိ ය එක වචනයද? අපිට විශේෂ අවස්ථා කීපයක් කියව නේද? මේක සප්තමී එක වචනය. සත්ත්වමී එක වචනයි. මොනවද මේ පද ටික කියව මතක් කරගන්න? අඤ්ඤිස්ස අඤ්ඤතරිස්සං ඉතරිස්සං ඒකිස්සං. එතන කියලා තියෙන පද හතර ඔය ටික තමයි විශේෂය. අන් පදවලට ඒ ලක්ෂණේ නැහැ. මේවට ආවේනික ලක්ෂණයක්. ඒක නිසා අඤ්ඤිස්සං කියන්නේ විභක්තිය සප්තමී ඒක වචනයි. ලිංගය ලිංගයක් අපුල්ලිංගික. පුල්ලිංගද? කාවද මේ විශේෂණ කරන්නේ? අපරෝ. අපරෝ කියන එකද? අපරෝ කියන තුන තමයි විශේෂණය. අපරෝ විශේෂණය වෙනවන එන සමාන විභක්ති වලට එන්නට ඕන. සමානසන්ත වාපියන් කියන පදේ අන්න හරි. එතකොට මේ වාපියන් වාපියන් කියන පදේ වර්ණකින්නේ වාපි ශබ්ද ඉත්තිලිංගනේ. ඔව්. ඒක නිසා මේ අඤ්ඤස්සං කියන්නේ ඉත්තිලිංග රූපයක්. ඉත්තිලිංග රූපයක්. නැත්නම් අඤ්ඤ කියන ශබ්දය පුල්ලිංගෙදී අඤ්ඤෝ වෙනවා. ඉත්තිලිංගෙදී අඤ්ඤා වෙනවා. හැබැයි විශේෂ අවස්ථාවක් තමයි මේ කියන්නේ ඉත්තිලිංගයේ සප්තමී ඒක වචනේ අඤ්ඤස්සං කියන රූපයක් අපට බලාපොරොත්තු වෙන්නට වෙනවා. ඒක මතක තියාගන්නයි මේ කියන්නේ. ඒ නිසා අඤ්ඤස්සං වාපියං ලිංග විභක්ති වචන සමාන අවස්ථාව. තුල්‍යාධිකරණ වශයෙන් විශේෂණ කාර්ය තමයි එතනදී සිද්ධ කරන්නේ. නහත්වා නහත්වා කියන පූර්ව ක්‍රියාව උත්පාය ඒකාය කර්ම විභක්ති ඒක වචන. ඔව්. නගරං ဒုတိ ය ඒක වචන. ආවිසි අතීත කාල ප්‍රථම පුරුෂ ඒක වචන ක්‍රියාපද. ක්‍රියාව. සර්වනාම අපරෝ අඤ්ඤිස්සං උපාය කියන තුන. ඔව්. ඒක බලන්න අපි සර්වනාමයක්ද කියලා නිශ්චය කරගන්නට ඇත්තට මේ පදයට අර කියන ලක්ෂණ ටික තියනවාද? ඉත්තිලිංගයේ, පුල්ලිංගයේ, නපුංසකේ ওই පදේ වෙනස් වෙයි වර්ණන් වීමේ ලක්ෂණේ තියනවාද කියලා නේද? දැන් අපර ශබ්දය පුල්ලිංගයේදී අපරෝ වෙලා තියෙනවා. ඔක ඉත්තිලිංගයට කියොත් අපරා වෙනවා. නපුංසකේදී අපරං වෙනවා. එහෙනම් පැහැදිලි මේ කතා කරන්නේ සර්වනාමයක්. සර්වනාම අවස්ථාව. මේ විදිහට තමයි ඔය අභ්‍යාසය දරා ගන්නට තියෙන්නේ. අපහසුයක් නැහැ මේ අභ්‍යාසයේ. නමුත් අර සර්වනාමවල යෙදීම මතක් කරගන්න විශේෂ කාරණය තමයි අපි තුල්‍යාධිකරණ අවස්ථාවේදී කතා කරපු විශේෂ පදයට සමාන විදිහට විශේෂණය යෙදෙනවා ලිංග විභක්ති වචන. භින්නාධිකරණ අවස්ථාවකදී ඒ තුනෙන් එකක් හෝ තුනම හෝ වෙනස් වෙන්නට පුළුවන්. අන්න ඒක හරියට හඳුනාගත්තා නම් සර්වනාම ටික පහසුවෙන් යොදා ගන්නට පුළුවන්. නේද? ඊළඟ කොටස පාලියට නැගිය යුතුයි. එක ගෙවල් හා වීතිද උයන්ද බැලීම පිණිස සියලු දෙන නුවරට ඇතුළු වූහ. ගේහානිච විසිඛායෝච උయ్యాනිච පස්සිතුම් සබ්බේ නගරං පවිසින්තු. ඔව්. අයිත් කියන මුල් ටික ගේහානිච. ඔව්. ගේහ ශබ්දේ නපුංසකෙන් ගත්ත නේද? ගේහානිච විසිඛායෝච. විසිඛායෝච. අන්න විසිකා ශබ්දේ ඉත්තිලිංගයි. ඔව්. ඊළඟට උయ్యాනිච. සත්ත්වනි මේ නපුංසකලින්ද බහුවචන. ඔව්. උද්‍යානයේට පාලියෙන් මොකද්ද කියන්නේ? උయ్యాන. උయ్యాන. එතකොට බහුවචන රූපේ කොහොමද එන්නට ඕන?
උයානි චිත්ත ශබ්දේ බහුවචන කොහොමද ආවේ? චිත්තං චිත්තේ චිත්තානි. චිත්තං චිත්තා චිත්තානි. චිත්තං චිත්තා චිත්තානි. ඔව්. එතකොට උයානිච පුංචි වෙනසක් තියෙන එතන. අර එකලං වෙන අය නකාරයක් යෙදෙන හින්දා තමයි. චිත්ත ශබ්දේ චිත්තා එක රූපයක් අනික චිත්තානි නේද? නම් උයාන ශබ්දේ එක ශබ්දයක්. අන්න එහෙම. වියානානි. ඒ වාක්‍ය මොනවද සර්වනාම ධර්ම එතකොට? සියලු දෙන නේද? ඒක තමයි තියෙන්නේ. ඊළඟ වාක්‍ය දෙක ගමේ සියලු ස්ත්‍රීන්ගේ දුවරු මාර්ගයෙන් චෛත්‍යයට ගියහ. ගාමේ සබ්බාසං නාරීන විහිතරෝ මග්ගේන චේතියං ගච්ඡින්තු. චේතියං ගච්ඡින්සු. එහෙම ගන්නත් පුළුවන් නැත්නම් චේතියස්ස සම්තිකං. චේතියස්ස සම්තිකං නේද? අතනදී චේතියං ගච්ඡින්සු කියලා කියන එකේ අදහස එතන දැන් අපි ගියහ ගච්ඡින්සු යම් යෑමක් ප්‍රකාශ කරන්නේ. එහෙනම් යන තැනක් තමයි ඔය කියවෙන්නේ චේතියං කියලා ගන්න තැනදී. අර මේ චෛත්‍ය පිහිටලා තියෙන තැනයි අදහස් වන්නේ එතන. චේතියං කියලා ဒုတိ ය අර්ථයක් ගත්තොත් එහෙම නැත්නම් චේතියස්ස සම්තිකං කියවොත් චෛත්‍ය වෙතට චෛත්‍ය සමීපයට එකකින් අර සම්තික පදයෙන් ස්ථානයක් ගැන ප්‍රකාශ වෙලා තියෙනවා. අනේ වෙනස දැනගෙන හරියට මොක යොදන්න ප්‍රශ්නයක් නැහැ එතකොට. ඊළඟ අය වාක්‍ය අපි කිව්වේ නෑ නේද? සරණම මොනවද ගත්තේ? සබ්බා සංකීර්ණ පදය. ඔව්. සියලු ස්ත්‍රීන්ගේ කියද්දී සියලු වෙන්නේ කවුද? ස්ත්‍රීන්මයි. අන්න ඒක නිසා සමානාධිකරණ අවස්ථාවක් එහෙනම් විශේෂණ පදයක් වර්ණන් වෙන්නට ඕන. සබ්බාසං කියලා එන්නට ඕන. සබ්බාසං ඉත්තිහිනං කියලා. ඊළඟ වාක්‍ය අන්‍ය කාන්තාවක් නිරුම් මලක් දින අනිත්‍යයකට දුනි. අඤ්ඤා ඉත්හි පදුමං ආදාය අඤ්ඤස්සාය දදි. අන්‍ය කන්‍යාවක් නේද මෙතන තියෙන්නේ? අන්‍ය කන්‍යාවක්. තුන්වෙනි වාක්‍යයේ අන්‍ය කන්‍යාවක් අනිකියකට දුන. කන්‍යාවට අපි පාලියෙන් කිව්වා කන්‍යා. ඊළඟට අනිකියකට නේද? මොකක්ද මේ විභක්තිය අනිකියකට කියන්නේ? චතුර්ථී භක්ති ඒක වචන රූප නේද? නම් අඤ්ඤා ශබ්දය කොහොමද චතුර්ථී විභක්ති ඒක වචනේදී එන්නේ? ය ශබ්දයේදී කොහොමද ආවේ? ඒ කියන්නේ යස්සා යාය නේද? යස්සා යාය. ඒ ය ශබ්දය අනුව කල්පනා කරලා බලන්න. ඒක අර ඉතුරු වචන ටිකත් ඒ විදිහටම ලියලියා වර්ණන් ගන්නට ඕන. යස්සා යාය යාසං යාසාන. එහෙනම් අඤ්ඤ ශබ්දය කොහොමද දෙන්නට ඕන? අඤ්ඤ ශබ්දේ
ඔක විශේෂ අවස්ථාවක් සත්‍ය විභක්තියට කියේ නැද්ද? සත්‍ය විභක්තියට කියනවා ඒ කියන්නේ චතුර්ථ ඡට්ටි ඒක වචනවල අනිස්සා ඔව්. අඤ්ඤ ශබ්දේ විතරක් ගත්තොත් අඤ්ඤස්සා කියන රූපේ එනවා. එහෙම නැත්නම් අඤ්ඤාය කියලා රූපයක් එනවා. අඤ්ඤාය. බහුවචන පැත්තේ අඤ්ඤාසං අඤ්ඤාසාන මෙතන යස්සා පදයට අනුව අඤ්ඤස්සා කියන පදයකුත් අපිට හිතන්නත් පුළුවන්. නමුත් අඤ්ඤස්සා කියන පදේ ඊට වඩා සමීප බවක් තියෙනවා නේද? අඤ්ඤස්සා කියන පදේ. අපි අඤ්ඤස්සා කියනකට වඩා එතනදී අඤ්ඤස්සා කියන වචනේ තමයි ගොඩක්ම හුරු. බාලාවතාරයේදී එනම සූත්‍රයක් සංසාස් වේග වචනේසු ඉත්මේව කියලා. ඒති මාස්මි ඒක වචන සංසාසු ඒතා යි මානමන්තස්ස යි හෝති ඒතිස්සාය ඒතිස්සා නේද? එතන ඒතිස්සා කියන රූපයක් අපට බලාපොරොත්තු වන්නට වන්නේ. දැන් ඒත ශබ්දයට සම්බන්ධව කතා කරමු. ඒත ශබ්දයට සම්බන්ධව ඒත අස්සා නෙමෙයි ඒතිස්සා. මොකද ඉකාර ආගමයක් කියනවා. ඒතිස්සා ඒතාය ඒතාසං ඒතාසාන ඒතිස්සං ඔන්න ඔය විදිහට. ඒක නිසා මෙතනදිත් අඤ්ඤස්සා කියන රූපය බොහෝ නිවැරදි. හැදෙන්නේ නේද එතකොට ඒක? තා පොඩ්ඩක් අවශ්‍ය නම් මේක බලුවා නම් හරි බාලාවතාර රූපසිද්ධියක ඔය පදේ මේ වගේ විශේෂ තනක් ආපුවාම දැන් මේ ස්වාමින්වහන්සේ ඒ කරුණ විශේෂයෙන් කියනවානේ චතුත් ඡට්ටියේ මෙහෙම රූප තියෙනවා කියලා. ඉතින් මේ ස්වාමින්වහන්සේ මේ කියන්නේ යම්කිසි ඒකාන්තයෙන් ව්‍යාකරණමය වූ පදනමක් තුළ පිහිටලා. ව්‍යාකරණෙදී අනිවාර්යෙන් මේ බඳු තැනක් විග්‍රහ කරනවාමයි මේ වගේ විශේෂ රූපයක් තියෙනවනම් එහෙම නැත්නම් අනිත් රූප නැහැ මේ රූපය පමණමයි තියෙන්නේ. ඒක ව්‍යාකරණෙදී විශේෂයෙන් අපිට කියනවා. අන්න ඒ බඳු තැනක් ඉලක්ක කළා තමයි මේ ස්වාමින්වහන්සේ මේ පාඩේ කියන්නේ. හරි නේද? ඒ වාක්‍ය අපි කියලා ඉවර කළාද? ඊළඟ 4 කවරෙක් මට කිරි හෝ දී කිරි ගෙනෙන්නේද? කෝ මම හේරන්වා දදින් ආනෙස්සති. ගෙනෙන්නේද අනාගත කාලයනේ. සර්වනාම කෝ ඊළඟ 5 කවරහු ගම්යුරේ සිටගෙන දකුණු දිශාව බලද්ද ඒ නදියා කූලේ ධත්වා දක්ඛිනං දිසං පස්සන්ති. ඔව් සිටගෙන කියන්නේ තත්වා තමයි. තත්වා උත්තහති කියන්නේ නැගිටිනවා කියන අදහස. උත්හාය නැගී සිට කියලා කියන්නත් පුළුවන්. නමුත් උත්හාය ඒ වචනයට වඩා තත්වා මෙතනට ගොඩක් ගැලපෙනවා. දක්ඛිනං දිසං ඕලෝකින්ති. සර්වනාම කවරහු නේද? කේ ක සර්වනාමේ පුල්ලිංග බහුවචන රූපයයි තියෙන නේද? කවරහු බලද්ද. ඊළඟ වාක්‍ය 6 සියලු ධනවතුන්ගේ පුත්‍රයෝ සම විට ධනවත්තු නොවිති. සබ්බේසං ධනවන්තානං පුත්තා සදා ධනවන්තා න භවිස්සන්.
න භවಂತಿ නොවේති. න භවಂತಿ න භවಂತಿ. සර්වනාම මොනවද ඒකේ? සබ්බේසං සබ්බේස. සබ්බේස. ඒක සබ්බේසං කියලා ගන්න විශේෂ වශයෙන් දැන් මෙතන සිංහල වාක්‍ය දැක්කම සියලු කියන තැන චට්ටි භක්තියාර්ථයක් නැහැ. නමුත් අපි බලන්නට ඕන සියලු කියන පදය මේ සිංහල වාක්‍යයේ කා ඉලක්ක කොටද පවතින්නේ. නේද? සියලු ධනවතුන්ගේ. ඒ ධනවතුන් සම්බන්ධවයි ඔය සියලු කියන පදේ පාවිච්චි වෙලා තියෙන. එහෙනම් සම විභක්තියට ඒක නිසා නම් වන්නට ඕන. එකයි සබ්බේසං කියලා චට්ටි භක්තියෙන් ආවේ. සබ්බේසං ධනවන්තාන. පැහැදිලි නේද? ඊළඟ වාක්‍යය 7 කවුරුන්ගේ මුගුරු දෙනුන් මෙහි ගෙනවුත් කන්ත කනකොල දුන්නාහුද කේසං නත්තාරෝ ධේනුයෝ ඉද ආනිත්වා කාදිතුම් තිනං බදින්තු දුන්නාහුද. ඔව්. තදින්සු හදන්සු ඔය වගේ වචන රාශියක් එතන ගන්නට පුළුවන්. මොනවද ඒකේ සර්වනාම ගත්තේ? කේසං කියන කොටේ. කේසං නේද? කේසං. කවුරුන්ගේ කවරහුගේ නෙමෙයි කවුරුන්ගේ බහුවචන අවස්ථාව නේද? හරි. ඊළඟ වාක්‍යය 8 හෙට නුවර සියලු ස්ත්‍රීහු පිටතට අවුත් වනයෙහි ඇවිදින්නාහ සුවේ නගරේ සබ්බා ඉත්ථියෝ බහි ආගම්ම වනස්මින් ආහින්දිස්සන්ති ආහින්දිස්සන්ති නේද? ඇවිදින්නාහ. ඒ හේතුව අනාගත කාලිකයි. ඇවිදිනවට අටති කියලාත් කියනවා. අවශ්‍ය නම් ඒකෙත් අනාගත රූපය ගන්නට පුළුවන්. මේ වාක්‍යයේ ආගම්ම කියන වචනේ හරි. නමුත් මෙතනදී කියන්නේ හෙට නුවර සියලු ස්ත්‍රීහු පිටතට අවුත් කියන තැනදී මේ ස්ත්‍රීහු කොහෙද ඉන්නේ? නගරේ ඇතුලේ නේද? එකෙන් කියවෙනවා එහෙනම් මේ ස්ත්‍රීන් හෙට දිනේ මොකද කරන්න හදන්නේ? කියන්නේ නගරෙන් නික්මෙන්නයි හදන්නේ. නේද? ඒක නිසා ওই වාක්‍ය නගරම් හා බහි ආගම්ම. ඔව් නගරම් හා බහි ආගම්ම එහෙමත් කියන්න පුළුවන්. නැත්නම් නගරම් හා බහි නික්කමිත්වා. නගරයෙන් බහැරට නික්ම කියන අදහස. පිටතට එනවා කියන්නේ නගරම් හා නික්කම්ම. නගරතෝ නික්කම්ම. එහෙම කෙලින්ම ගන්නත් පුළුවන්. ඔව් එතන නික්කම්ම කියන වචනේ ගත්තොත් අනිවාර්යෙන් පංචම විභක්ති රූපයක් තමයි අපිට ගලපන්නට වෙන්නේ. නගරතෝ නික්කම්ම. එද නික්මීමේදී යම් සීමාවක් නේ අපි කියන්නට ඕන. ඒ නිසා පිටතට කියන අර්ථ නෙමෙයි නගරයෙන් නික්ම කියන අර්ථය එතනදී නික්කම්ම කියන වචනේ පාවිච්චි කළොත් අර්ථ ගැන්වෙන්නේ. ඒ වාක්‍ය මොනවද සර්වනාම ගත්තේ? සබ්බා නේද? සියලු ස්ත්‍රීහු. ඊළඟ වාක්‍ය 9 අනික් ස්ත්‍රිය වීථියෙහි දිවියෙකු දැක උයන හරහා දිවුවාය අඤ්ඤා ඉත්ථි විසිඛායන් දීපින් පස්සිත්වා උයනස්ස පිරියන් ධාවි. අනික් ස්ත්‍රී කියන්නේ මොකද්ද ගත්තේ? අඤ්ඤා. අඤ්ඤා ඉත්ති. අඤ්ඤා කියොත් ඒකේ අදහස මොකද්ද? අඤ්ඤෝ පුරිසෝ. අඤ්ඤා කියොත් අන්‍ය. ඔව් අන්‍ය කියන අදහස. මෙතන අනික් ස්ත්‍රිය කියන්නේ එහෙනම් ඉතරා කියන අන්න හරි. අනික් ස්ත්‍රිය කියන එකෙන් අදහස දැන් මේ ස්ත්‍රිය නෙමෙයි වෙන ස්ත්‍රියක් ගැන මේ කියන්නේ.
මෙයා හැරෙන්නට අනික් ස්ත්‍රිය. ඒක නිසා ඊතරායිත්හි මෙතනට ගොඩක් ගැලපෙනවා. ඊතරායිත්හි විසිකායන් දීපින් පස්සිට්වා උයානස්ස තිරියන් ධාවි. එහෙම ගන්න පුළුවන්. ඊළඟ වාක්‍යය. අය වාක්‍ය මොකද සර්වනාමය ගත්තේ? ඊතර. ඊළඟ 10 දන් දීමෙන් පින් රැස් කරන්නෝ ස්වර්ගයෙහි උපදින්නාහ. දානීය. ඔව්. එතන දන් කියන්නත් දාන, දීම කියන්නත් දානම. ඒක නිසා දාන කියන වචනේ ප්‍රමාණවත්. දානේන පුඤ්ඤං ආයුහකා සග්ගේ නිබ්බතිස්සanti ගන්න පුළුවන් එහෙම. නේද? ආයුහති කියන වචනේ තේරුම මොකද්ද? ආයුහති. ඔව් රස කරනවා කියන අර්ථය තමයි. ආයුහති නේද? කම්මං ආයුහති කියලා ඉන්නේ. කර්ම රැස් කරන. එහෙම නැත්නම් උතෙන්ද ගන්න පුළුවන්? චිනාති. නේද? චී ඡයේනේ. චී ධාතුව යෙදෙන්නේ ඡයේ. ඒ කියන්නේ රැස් කිරීම අර්ථයයි. මේකම උපසර්ගයක් වලට දාලා ඕචිනාති කියලා ගන්නත් පුළුවන්. ඔය කොයි එකත් හරි මේ වාක්‍යෙට. ඊළඟ වාක්‍ය. ඒ වාක්‍ය මොකද්ද උපසර්ගය? ඒකට පදයක් යෙදিলা ඔව් සර්වනාමයක් යෙදিলা නැහැ වාක්‍ය නේද? දානේන පුඤ්ඤානි ආයුහක නැත්තම් අන්තමාන ප්‍රත්‍යක් ගන්නත් පුළුවන් උදේට. රැස් කරන්නෝ කියන අදහසින් මේ මොහොතේදී රැස් කරන්න වර්තමාන කිතක ප්‍රත්‍යක් යදලා පුඤ්ඤානි ආයුහන්තා පුඤ්ඤානි චිනන්තා පුඤ්ඤානි ඕචිනන්තා ඒ විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආයුහකා කියලා ත්‍රිකාලික කිතකයක් යොදා ගන්නත් පුළුවන්. රැස් කරන්නෝ කොයි කාලෙත් රැස් කරනවා. නේද? ඒ විදිහට කොකත් හරියටනද. ඊළඟ වාක්‍ය 11 එක්තරා මිනිහෙක් පොකුණින් නිරුමල් ගෙනාවේය. අන් මිනිසෙක් ඒවා විකිණීමට කඩේට ගෙන ගියේය. ඒකෝ පුරිසෝ කොක්හරණියා පදුමානි ආනේසි. අඤ්ඤෝ පුරිසෝ තානි වික්ඛිනිතුම් ආපනං නේසි. ඔව්. ඒකෝ පුරිසෝ පොක්කරණියා පදුමානි ආනේසි. හරි. එහෙම නැත්තම්. එතන එක්තරා කියන්නේ ඒකෝ පුරුෂෝ කියන්න පුළුවන් නැත්තම් අඤ්‍යතරෝ පුරුෂෝ නේද? අප්‍රකට වූ යම් කෙනෙක් කියන අදහසනේ තියෙන්නේ. අන්මිනිසෙක් කියද්දි අඤ්ඤෝ මනුස්සෝ මකන්න පුළුවන්. ඒ වාක්‍ය මොනවද එතකොට සර්වනාම පද? ඒකෝ අඤ්ඤෝ. ඔව්. ඒක ශබ්දේ සහ අඤ්ඤ ශබ්දේ. ඊළඟ 12 මගේ සහෝදරයාගේ පුතා මල් පොළහා ගෙඩි කඩා රැස් කිරීම පිණිස අනිග්‍රහය යතු කැඩුවේය. මම භාතුනෝ පුත්තෝ කුප්පානිච පන්නානිච ඵලානිච ඕචිනිතුම් අඤ්ඤස්ස රුක්ඛස්ස සාඛායෝ භංජි. අවසාන ටිකයි කියන්නේ රැස් කිරීම පිණිස ඕචිනිතුම්
ඕචිනිතුන් කියලා හේතුවක්. ඔව්. රැස් කිරීම පිණිස ඕචිනිතුන් අඤ්ඤස්ස රුක්ඛස්ස අඤ්ඤස්ස රුක්ඛස්ස සාඛායෝ ඔව්. භංජි සාකහායෝ භංජි. එහෙම තමයි එන්නට ඕන. අනික් ගහේ අතු අඤ්ඤස්ස රුක්ඛස්ස සාකහායෝ. එතන අනික් ගහේ කියද්දි ඔන්න අඤ්ඤස්ස කියලා දාන්නේ නැතුව මේකෙන් අදහස් වෙන්නේ ආ මේ ගහ නෙමෙයි අනිත් ගහ. නේද? එතනදී ඕනනම් ගන්න පුළුවන් අනික් ගසේ අපරස්ස රුක්ඛස්ස අන්‍ය වූ ගසේ. නේද? එහෙම නැත්නම් ඊතරස්ස රුක්ඛස්ස. මේ පද දෙක ගන්නට පුළුවන්. මේක නෙමෙයි අනික කියන අදහසේ තියෙන. මොනවාද සර්වනාමයක? අඤ්ඤස්ස කියලා. ඔව්. අනික් ගහේ කියන එක නේද? අනිත් අපර අඤ්ඤ ඊතර එවන එකක් මෙතන සරණාමයකට ගලපෙනවා. ඔය ටික තමයි එහෙනම් අභ්‍යාසංක 18 යටතේ අපිට කතා කරන්නට තියෙන්නේ. ඊළඟට පාඩම නැත්නම් තවත් දිගුවක් මේ එන්නේ. සර්වනාම පිළිබඳ විග්‍රහයක්. දැන් කලින් කතා කරානේ සර්වනාම තුල ය ශබ්දේ වර්ණගීම සහ ඊට අනුරූපව ඒ අනුව වර්ණගෙන ශබ්ද කිහිපයක් කතා කළා. ඊළඟට සර්වනාම පිළිබඳ යෙදීම විශේෂණ කාර්ය સિદ્ધ කරනවා. ඒ වගේම නාමයක් වෙනුවට යෙදෙනවා. නේද? ඒ පිළිබඳ යම් හැඳින්වීමක් අපි එදා කතා කළා. දැන් කියලා දෙන අලුත් ශබ්දයක් ත ශබ්දය. ත ශබ්දය. ත ශබ්දේ කොහොමද පුල්ලිංගේ වර්ණන් වෙන්නේ? ත කියන ශබ්දයේ අර්ථය තමයි ඒ කියන අදහස. ඒ පුද්ගලයෙක් නම් ඒ පුරුෂයා. කාන්තාවක් නම් ඒ කාන්තාව. දෙයක් නම් ඒ දේ. ඒක ඌ ඔන්න අදහස් ටික අපිට ගන්න පුළුවන්. කියන්න බෑනේ පුල්ලිංගේ වර්ණංගී සෝතේ ද්විතිය පන්තේ සතිය තේන තේජි තේහි සතිය කර්ම දෙකම. ඔව්. චතුත්ථ කප්පේ තස්ස තේසං තේසාන පංචමි සම්හා තස්මා තේජි තේහි සප්තමි සම්හි තස්මි තේසු. ඔව්. සම්හි තස්මි තේසු. එහෙම තමයි එන්නට ඕන. ඊළඟට ඉතිලිංග රූපේ ඉතිලිංගේ එනවා සංස පඨම සාතාතායෝ ဒုတိ ය සංසාතායෝ තතිය ඡායතාභි තාහි චතුත්ථිකත්ථි තස්සාතාය තාසං තාසාන සත්ත්‍මි තස්සං ඡායං තාසු. ඔව් ඒ විදිහට තමයි නේද? මේකේ සංකෘත මේ පංචමී කරණ දෙකක් එතකොට සතිය වගේම තමයි. මේකේ දාලා තතිය වගේම තමයි කියන්නේ. සතියම ඔව්. තාය. නපුංසක ලිංග අවස්ථාව නපුංසකේ පඨම සංකේතානි ဒုတိ ය සංකේතානි තතිය තේන තේහි තේහි සතිය කර්ම දෙකම චතුත්ථිකත්ථේ තස්ස තේසං තේසානං පංචමි සම්හා තස්මා තේහි තේහි සත්ත්වමි සම්හි තස්මින් තේසු. ඒ විදිහට තමයි එන්නේ නේද? මතක තියාගන්න පුල්ලිංගයේදී ඔතන ඔය හෙතෙම ඉතිලිංගයේදී ඕ තොමෝ ඔන්න ඔය ප්‍රයෝග තෙම කියලා එන්නේ පුල්ලිංගු ඒක වචන අවස්ථාවදී නේ සිංහලෙදී. තොමෝ කියලා එන්නේ ඉතිලිංග ඒක වචන. මේ දෙකේම බහුවචන රූපය මොකද්ද? පුල්ලිංග නම් තෙමේ අන්න හරි. ඒ දෙකටම බහුවචනේ තුමු. තෙමේ සහ තොමෝ ඒ විභක්ති සූචක වචන දෙකටම බහුවචනේ තුමු. තුමු. ඔන්න රූපය. ඊට අතිරේකව මෙතන දැන් තස්සාතාය ඔය ටික විතරනේ තියෙන්නේ නේද? අපි අර කලින් ශබ්දේ කතා කරා වගේ අඤ්ඤිස්සා, ඊතරිස්සා මේ ශබ්ද තියෙන වගේ මෙතනක් තියෙනවා. තිස්සාය, තිස්සා,
තස්සා ඔන්න වගේ රූප කිහිපයක් තියෙනවා. තිස්සං තිස්සා තස්සා තාය තාසං තාසාන තිස්සං තස්සං තායං තාසු. ඔය විදිහට චට්ටිසා සප්තමී බහුවචන වර්ණගී වෙනසක් තියෙනවා. ඒක නමුත් අපට මේ පොතේදී තාම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉදිරියට කතා කරන්න පුළුවන් බාලාවතාරයට රූප සිද්ධියට කියපුවාම කොහොමත් මුණ ගැසෙනවා ඒ ටික. හරි. එතකොට ත ශබ්දය පිළිබඳ ওই කරුණු ටික තමයි දැනගන්නට තියෙන්නේ. ඊළඟට කියනවා ඒත ශබ්දය. ඒත ශබ්දය. ඒකේ නම් වෙනසක් නැහැ. ඉතින් ත ශබ්දය වගේමයි වෙනස මොකද්ද? ත ශබ්දයට పూర్වයෙන් ඒ ස්වරය පිහිටවල තියෙනවා. ඒ කාර්යයක් තියෙනවා. ඒක තමයි වෙනස. ඉතිරි ටික අර වගේම තමයි පුල්ලිංග අවස්ථාවේදී ඒසෝ ඒතේ ඒතං ඒතේ ඒතේන ඒතේභි ඒතේහි ඒතස්ස ඒතේසං ඒතේසානං ඒතම්හා ඒතස්මා ඒතේභි ඒතේහි ඒතස්ස ඒතේසං ඒතේසානං ඒතම්හි ඒතස්මින් ඒතේසු. ඔය විදිහට එනවා විභක්ති ටික. ඊළඟට ඉත්තිලිංග අවස්ථාවේදී සාතාතායෝ වුණා වගේ මුලට ඒකාරයක් ඇවිල්ලා ඒසා ඒතා ඒතායෝ ඒතං ඒතා ඒතායෝ ඒතාය ඒතාභි ඒතාහි ඒතස්සා ඒතාය ඒතාසං ඒතාසාන ඒතස්සං ඒතායන් ඒතාසු. ඊළඟට නපුංසකලිංග අවස්ථාවේදී ඒතං ඒතේ ඒතානි ඒතං ඒතේ ඒතානි නේද? අනේ වෙනස මතක තියාගන්න. දැන් අර චිත්ත ශබ්දය කොහොමද වර්ණන්නේ? චිත්තං අන්න චිත්තං චිත්තා චිත්තානි. හැබැයි මෙතනදී ත ශබ්දේ නැත්තම් හිත ශබ්දේ නැත්තම් ය ශබ්දේ වර්ණන් වෙන්නේ නපුංසකේදී යං යායානි කියලා නෙමෙයි නේද? යං යේ යන් යං යේ යන් ආන්න ඒ බඳු වෙනස්කම් ටික හඳුනා ගන්නයි තියෙන්නේ. ඒ වෙනස් ටික හඳුනාගත්තාම ආයේ මේ වර්ණගීම කියලා විභක්ති නමයම නේද වචන ටික ආය වතාවක් මතක තියාගන්න. එහෙම අවශ්‍ය වන්නේ නැහැ. මූලික වර්ණගීමක් මේ මතක තියාගන්න තියෙන්නේ. ඒකට වඩා වෙනස් වෙන තැන් ටික. පුංචි සටහනක් හරි දාගන්න. ඒ විදිහට කරගෙන යන්නයි තියෙන්නේ මේක. අපහසුයක් එම නැහැ. අපි නපුංසකලිංගුවේ කියවන්නේ නේද? ඒතං ඒතේ ඒතානි ඒතං ඒතේ ඒතානි. ඉතිරි ටික පුල්ලිංග කියව වගේමයි. විශේෂ කාරණයක් කියනවා ත ශබ්දයේ පුල්ලිංග ඉත්තිලිංගයේහි පඨමා ඒක වචනේ හැරෙන්නට. ඒ කියන්නේ සෝ සා ඒසෝ ඒතා ඔන්න කියන අවස්ථාවන් හැරෙන්නට අනික් හැම තැනකදීම ඉතිරි සියලු තැන්හි නේ නා නායෝ නං නානි යනාදී නකාරයෙන් යුක්ත පද සෑදෙති. ඒ කියන්නේ මොකද්ද? ත ශබ්ද වෙනුවට නකාරයක් එන්නට පුළුවන් කියලා කියනවා නේද? තස්සවා නත්තං සම්බත්තහ නේද? තස්සවා නත්තං සම්බත්තහ තිලිංගේසු සම්බාදී තකාරස්ස නොවා හෝති. මේ තකාරයට තකාරස්ස නොවා හෝති. නකාරයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වාකාරයේ අදහස එකයි. ව්‍යාකරණෙන්දී කතා කරනවා. ඒක නිසා සා තාතායෝ කිය වගේ සා නානායෝ එහෙම තියෙන්නට පුළුවන්. ඒක නිසා. මේක හොඳට මතක තියාගන්න. තකාර වෙනුවට නකාරය දෙන අවස්ථාව. ඊළඟට කියනවා ඒත ශබ්දයේ ဒ ුතියා තතියාවන්හි පමණක් ඒනං ඒනේ ආදී පද විද්‍යමාන වෙති කියලා. දැන් කලින් කියවේදී ත ශබ්දය සම්බන්ධවනේ. දැන් කියනවා ඒත ශබ්දයේදී සේරම අර විදිහට ගන්නට එපා කියලා. ဒ ුතියාව සහ තතියාවන්හි ဒ ුතියයි භක්ති ඒක වචනේ ඒනං කියලා එන්නට පුළුවන්. තතියයි භක්ති ඒක වචන ඒනේ කියලා එන්නට පුළුවන්. ඊළඟට ඉම ශබ්දය කතා කරනවා. ඉම ශබ්දයෙන් අදහස් වෙන්නේ මොකද්ද?
ඔව් මේ කියන අදහස නේද? මේ කියන අදහස. පුල්ලිංග අවස්ථාවේදී කියනවා. මොනවද පුල්ලිංග පද ටික කියන්න බලන්න. පඨමා අයං ඉමි ဒ ුතියා ඉමං ඉමි තතියා කරණ ඉමිනා අනේන ඉමේහි ඉමෙහි ඒහි ඒහි චතුත්ථි ඨට්ඨි විමස්ස අස්ස ඉමේසං ඉමේසාන ඒසං ඒසාන පංචමි ඉමම්හා ඉමස්මා අස්මා ඉමේහි ඉමේහි ඒහි ඒහි සප්තමි ඉමම්හි ඉමස්මින් අස්මින් ඉමේසු ඒසු. ඔව් ඒ විදිහට තමයි තියෙන්නේ නේද? ඒක විශේෂයි. එතකොට ඉම ශබ්දය වුණාට මේ ඒසං ඒසානං ඊළඟට ඒභි ඒහි ඒසු නේද? සබ්බසිමස්සේවා කියලා සූත්‍රයක් තියෙනවා. ආන්ගේ සූත්‍රයේදී තමයි අපිට කියන්නේ සබ්බසිමස්සේවාති සුනං හිසු ඒවා ඒහි ඉමේහි මේ සු කියන ප්‍රත්‍ය පරකල්හි නං ප්‍රත්‍ය පරකල්හි හි ප්‍රත්‍ය පරකල්හි ඒ කියන්නේ චතුත්ථි බහුවචන චට්ටි බහුවචන තතියා කරණ පංචමි බහුවචන අවස්ථාවන් වලදී ඊළඟට සප්තමි බහුවචන අවස්ථාවන් වලදී ඔය කියන රූප ටික තියෙනව නේද? මේකේ කරණ නැහැ. නමුත් කරණයක් තතියාවට ඒ විදිහට ඒක දරා ගන්නයි තියෙන්නේ. ඉතිරි පද ටික නම් කලින් අවස්ථාවන්ට සමානයි නේද? එතනත් බලන්න ඒක වචනේ පුල්ලිංග පඨමා මේතෙම බහුවචන මව්හු තුමු නේද? මව්හු තුමු ඊළඟට මොහු මොවුන් මොහු විසින් මොවුන් විසින් පැහැදිලිනේ. ඉතිලිංග රූප කොහොමද දෙන්නේ? පඨමා අයං ඉමා ඉමායෝ ဒ ුතියා ඉමං ඉමා ඉමායෝ තතියා කරණ ඉමාය ඉමාභි ඉමාහි චතුත්ථි ඨට්ඨි ඉමිස්සා ඉමාය අස්සා අස්සාය ඉමේසං ඉමේසාන ඉමාසං ඉමාසානං හරියට යාසං යාසානං වගේ ඉමාසං ඉමාසාන පංචමි ඉමාය ඉමාභි ඉමාහි සප්තමි ඉමිස්සං ඉමායං අස්සං ඉමාසු. ඒ විදිහට තමයි නේද? ඊළඟට නපුංසක ලිංගු වෙන්නේ පඨමා ඉදං ඉමං ඉමේ ඉමානි ဒ ුතියා ඉදං ඉමං ඉමේ ඉමානි තතියා ඉමිනා අනේන ඉමේහි ඉමේහි චතුත්ථි ඨට්ඨි ඉමස්ස අස්ස ඉමේසං ඉමේසාන ඒසං ඒසාන පංචමි ඉමම්හා ඉමස්මා අස්මා ඉමේහි ඉමේහි ඒහි ඒහි සප්තමි ඉමම්හි ඉමස්මින් අස්මි ඉමේසු ඒසු කරණ ඉමිනා අනේන ඉමේහි ඉමේහි ඒහි ඒහි. ඔව් ඒ විදිහට තමයි තියෙන්නේ නේද? ඒ පදේ යම් පමණකට වෙනස් අපි මෙච්චර නැත්නම් මෙතෙක් කතා කළ වර්ණගීම් වලට වඩා පමණකට වෙනසක් තියෙනවා ඉම ශබ්දේ. නමුත් ඒකත් කීප වතාවක් මේ පදය තමාට හුරු ක්‍රමවේදයක් තියෙනවනේ. අන්නේ ක්‍රමවේදය ඒක පුංචි කෑල්ලක කොළ කෑල්ලක ලියාගෙන වන්නට පුළුවන් නේද? ඒ විදිහට නිතර නිතර මතක් කරගත්තොත් ඒක බැරි නැහැ. අපහසුයක් තියෙනවා. ඒක බැරි නැහැ. ඒ අදහස තියාගෙන මේ තුල යෙදෙන්නටයි තියෙන්නේ. ඊළඟ අභ්‍යාසය තුල අද මේ පාඩමේදී කතා කළ සර්වනාමයන්හි යෙදීම හඳුනා ගන්නට පුළුවන්. ඒක නිසා ඒ අභ්‍යාසය කරන්නට පෙර ආතුව මේ අද දවසේ කතා කළ ත ශබ්දේ, ඒත ශබ්ද, ඉම ශබ්ද හොඳට ධාරණය කර ගන්නට ඕන. කටපාඩමේ තියා ගන්නට ඕන.
එහෙම කටපාඩම් කරමින් තමයි අභ්‍යාසය කරන්න ඕන. එතකොට මේක අපහසුයක් නැහැ. හිමීට අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් ඉතින් අද දවසෙත් දිනට නියමිත පාඩම මෙතනින් අපි අවසන් කරමු. පුරුදු විදිහට මෙබඳු භාෂා අධ්‍යයනයක යෙදීමක් තුළ අපේ මගේ සිත් සතන් තුළ යම් පමණකට කුසල් සිතුවිලි වැඩුණද ඒ තුළින් රැස් වුණු හැම කුසලයක්ම පින් කැමැති දෙවියන් සහිත ලෝකයට සියලු සතුන්ට අපි අනුමෝදන් කරමු. සියලු සත්වයෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. නිවන් පිණසම මේ කුසල ධර්ම උපකාර කරගනිත්වා කියලා අපි සියලු දෙනාටම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.